අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබ එක්වන්නේ. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රත්නප්‍රියට වාරණය දැම්මත් වාරණය කරන්න බැරි වුණු සෞඛ්‍ය වර්ජනය. උසස් පෙළ සමත් සැමට උපාධිය පිරිනමන වගකීම ගැන ජනපති මතක් කර දෙයි. සලිදුගේ ගෝලයා අබ්බා SDF වෙඩි පහරින් මරුට. උත්සව සමයේදී හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය වහන්න දෙන්න ඇමති බැසිල් සූදානම්. මාතරදී බස් දෙකක් මුහුණට මුහුණ හැප්පෙයි. අයික් මරුට 10කට තුවාල. අවුරුදු 40කට පස්සේ ඇමරිකාවේ ආර්ථිකයත් උග්‍ර අර්බුදයක. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවන ලෙසට කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇති පසුබිමකයි. කෙසේ වෙතත් පෙර දිනේදී මෙන්ම අද දිනේදීද මෙම සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වුණා. නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කරමිනුයි කොළඹ දිසාධිකරණය ඊයේ පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කළේ. එම වාරණ නියෝගය නිකුත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය සේවා අඩාල වන අයුරින් සිදු කරන වැඩ වර්ජන අත්හිටුවන ලෙසයි. රජයේ හෙද සේවා සංගමය සහ එහි කැඳවුම්කරු එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය යන අය වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා. එය ලබන 24 වනදා තෙක් බලපැවැත්වන බවයි අධිකරණ නියෝගයේ සඳහන් වුණේ. කෙසේ වෙතත් අද දිනේද රෝහල් ඉදිරිපිට පීඩාවට පත්ව සිටින රෝගීන් මාධ්‍ය වෙත සිය අදහස් පළ කළේ මේ ආකාරයෙන්. ඉතින් රෝගීන් අසරණ වෙලා ඉන්නේ මේලා හොඳටම මේ බෙහෙතුත් නැතුව මොකුත් නැතුව වුණාම ලෙඩු මොකද කරන්නේ? මේ කට්ටිය එහෙම කරන එක වැරදිද? අයියේ ප්‍රවෘත්ති බලනකොට රවි කුමුදේශ් කිව්වා බොරු ලෙඩු කියලා එන්නේ. බොරු ලෙඩුනේ අපි මාසයක් තිස්සේ දැන් මේ කකුල් කඩාගෙන මේ ස්ථානේ දැන් ඇවිල්ලා ඉන්නවා බෙහෙත් ගන්න. හොර ලෙඩු නෙවෙයි අපි. හොර ලෙඩු නම් ඇවිල්ලා එන්න කියන්න පෙන්නන්න අපි. මේ රස්සාවක් නේ වාඩි දාලාත් ඇවිල්ලා තියෙන බෙහෙත් ගන්න හොර ලෙඩුද? ෆයිල් ඔක්කොම උස්සන් ඇවිල්ලා තියෙන මේ පෙන්නන්න කාටද මේ හොර ලෙඩුද ඇවිල්ලා තියෙන්නේ මේ වරගෙන. කොහොම වෙලා හරි අපි විතරයි දුක් විඳින අහිංසක මේ මිනිස්සු දුක් විඳිනවා ගොඩක් දුරට. ලෙඩුන්ට බෙහෙත් ටික ලබා දෙන්නයි අපි කියන්නේ. කාගෙත් ප්‍රශ්න විසඳ ගන්න ඕනේ තමයි. ඒ වුණාට ඉතින් අනිත් කෙනෙක්ව අපහසුතාවයට පත් නොකර. ඉතින් අපි මේ දවස් 4-5 තිස්සේ මේ රස්සියා දෙන මේව එල්ලගෙන මැවුම් කපන්න කියලා ආවේ. අදත් නෑ ඉතින් දිනයක් දෙන්නෙත් නෑ. මාර දුකක් ඇත්තට විඳින්න වෙලා තියෙන්නේ. බෙහෙත් දෙන්න හරි වලක් තමයි දැන් බෙල්ලට දාගන්න තියෙන්නේ. අද පහමාට ආවා. දැන් පිටින් ගන්නවා නම් මේ බෙහෙත් වලට 1500ක් විතර යනවා. මේ වර්ජනය වැරදි. අපි දුප්පත් මිනිස්සු අපිට එදා වේල බෙහෙත් ටික නෑ. දැන් සතියක් බෙහෙත් නෑ. එළිය ගන්න අපිට සල්ලි නෑ. මේ අතර මෙම වැඩ වර්ජනයේ කිසිදු සාධාරණත්වයකින් තොර වැඩ වර්ජනයක් බවයි වෘත්තීය සමිති කිහිපයක්ම මාධ්‍ය හමු පවත්වමින් චෝදනා කළේ. යම් කිසි තැනක සාධාරණ සේවා අයිතිවාසිකම් පිළිබඳව අරගලයක් කරනවා නම් ඒ අවස්ථාව අපි කවදාකවත් පැරැල්ල නැහැ. නමුත් අද මවුන්ට චෝදනා කරන්න කිසිම අයිතියක් නැහැ. අපි මේකට සහාය දෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපි බැලුවේ මේ වෙලාවේ රටේ මහා විෂයයක්, ඒ වගේම ආර්ථික අහේනියක් තියෙන මොහොතක පුළුවන් තරම් දුර ජන ජීවිතය ගැන කල්පනා කරලා සාකච්ඡා සම්මුති මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳාගෙන අපේ එකම බලාපොරොත්තු විදත් එමය අදත් එමය. පසුගිය කාලේදී දැක්කා ඔය සමහර උත්තර සමිති නායකයන් ඔය රාජ්‍ය සේනාධිපති මැතිතුමත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කරනවා. මොකද රාජ්‍ය සේනාධිපති මැතිතුමා සෞඛ්‍ය ඇමති විදියට කටයුතු කරද්දී ඒ මොහොතේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් හිටියා. හැබැයි ඒ උත්තර සමිති නායකයන්ට ඒ මොහොතේ ඒ ප්‍රශ්න විසඳන්න මතකයක් තිබුණේ නැහැ. ඒ මොහොතේ මේ ප්‍රශ්න ගැන කතා කරේ නැහැ. හැබැයි දැන් ඒ ආණ්ඩු බලයෙන් ගිලි වුණාට පස්සේ ආණ්ඩු බලයෙන් පහ වුණාට පස්සේ නැවත එදා ඒ කතා කරන්න තිබුණ ප්‍රශ්න දැන් මේ මොහොතේ ඉදිරියට අදමින් තිබෙනවා. ඒ නිසා අපි දකිනවා මේකේ කිසියම් දේශපාලන උවමනාවන් තිබෙන බව අපිට හොඳටම පේන්න තියෙනවා. සමාජිකයෝන් රවට්ටන්න හරි ලේසි. අපි සාමාන්‍යයෙන් හිතනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ උගත් කියලා. අනේ නෑ. උගත් නෙමෙයි. අර කම්කරුවන්ට තරම්වත් වෘත්තීය සමිති විඥානයක් නැති පිරිසක් තමයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සේවකයෝ. ඕන බොරුවකට යටත්ව රෝගීන්ට එරෙහිව වැඩ වර්ජනය කරන්න පුළුවන් කියන්නේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බල්ලට ගිහිල්ලා බල්ලෝ රජ කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
කෙසේ වෙතත් මෙම වැඩවර්ජනයට ඖෂධවේදීන් එක්ව සිටීම හේතුවෙන් රජයේ රෝහල්වල ඖෂධ ලබා දීම ඇනහිට තිබෙනවා. මීට පිළියමක් ලෙස දිවයිනේ සෑම රජයේ උසු සැලකින්ම රජයේ රෝහලකින් නිකුත් කරන ලද බෙහෙත් තුණ්ඩුවලටම නොමිලේ ඖෂධ නිකුත් කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කරන්නේ. රෝහල්වල වෛද්‍යවරු සේවයේ නියැලෙන නිසා උන්ට ප්‍රතිකාර ලැබීම බොහෝ දුරට සිදු වෙනවා. උන්ට ඒ ඖෂධ තුණ්ඩු ලැබෙනවා. හැබැයි ඖෂධවේදීන් වැඩ වර්ජනය කරන නිසා උන්ට රජ රෝහල් වලින් ඖෂධ ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් මේක නිසා අපි කටයුතු කරා ශ්‍රී ලංකාව පුරා තියෙන රාජ්‍ය ඔසුසැල් ජාලය යොදාගෙන එම රජයේ රෝහල් වලින් ලබා දෙන ඖෂධ තුණ්ඩු සඳහා මුදල් අය කිරීමකින් තොරව බෙහෙත් ලබා දීම මේ වෙනකොට කරගෙන යනවා. මේ වැඩ වර්ජනයේ පිටුපස තියෙන්නේ ආර්ථික අරමුණක් නෙමෙයි, තාම පැහැදිලිවම දේශපාලන අරමුණක් කියන එකයි අපිට පේන්නේ. සමාජ වෙනස්වීම් වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් බිහි කිරීම රජයේ බලාපොරොත්තු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය බවට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් යාපනීය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන ගිය වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු වුණා. ඒ අනුව මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වවුනියාව විශ්වවිද්‍යාලය ඉතිහාසයට එක්වනවා. වවුනියාව මණ්ඩපය 1997 වසරේ ආරම්භ කෙරුණේ ව්‍යවහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර පීඨය හා ඉංග්‍රීසි භාෂා ඒකකය ඇතුළත්වයි. මෙම මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නයි දීර්ඝ කාලයක සිට සිසුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයේද ඉල්ලීම් කර තිබුණා. එය සැලකිල්ලට ගත් රජය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උසස් අධ්‍යාපනය නගා සිටුවීමේ වැඩසටහන යටතේ නවීන පහසුකම් සහිත සුහුරු විශ්වවිද්‍යාලයක් ලෙස වවුනියාව විශ්වවිද්‍යාලය සංවර්ධනය කිරීමට කටයුතු කළා. විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය හා සහජීවන මධ්‍යස්ථානයේ සිසු අයිතියට පත් කිරීමද සිදු වුණේ ජනාධිපතිතුමා අතින්. තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් සමග අදහස් හෝමාරු කරගත් ජනාධිපතිතුමා තමන් ලබාගත් දැනුම තම ප්‍රදේශයට ලබා දීමට හැකිවන්නේ නම් එමගින් උපන් ප්‍රදේශයටත් රටටත් විශාල මෙහෙවරක් සිදු කළ හැකි බවයි පෙන්වා දුන්නේ. අනාගතයේ සිදුවන සමාජ වෙනස්වීම් වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් සමාජගත කිරීම රජයේ බලාපොරොත්තුව බව උත්සව සභාව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළා. අපි මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා දරුදැරියන්ට ද්විතීක අධ්‍යාපනය අවසන් කරන තරුණයන්ට විශ්වය ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් ඉදිරි අධ්‍යාපනය ගැන ප්‍රගුණ කරන්නටත් අවස්ථාවක් ලබා දෙන අතර අපි වැනි දියුණු වෙමින් පවතින රටවල විශේෂයෙන්ම විශ්වවිද්‍යාල හරහා දැනුම ලබන ඒ තරුණ තරුණියන් හට අපේ රටේ සංවර්ධනයට ඍජුවම දායක වන්නට පුළුවන්. ඒ වගේම ඒ දරුවන්ගේ අනාගතය ඉදිරියට සාර්ථක කරගන්නට පුළුවන් වන අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දීම ඉතාමත්ම වැදගත්. ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරලා දැන් වසර ගණනාවක් ගිහිල්ලා අපි ජාතියක් වශයෙන් රටක් වශයෙන් ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී එක රටක වැසියන් හැටියට අපි රට වෙනුවෙන් රටේ දියුණුව උදෙසා සියලුම ජන කොටස් වල දියුණුව සඳහා වැඩ කිරීම මේ ආයතන තුලින් සිදු වෙනවා නම් ඒක මම හිතන්නේ රටට යහපතක් වෙනවා. විශ්වවිද්‍යාල කාලේ පරිච්ඡේදය තුල ඇති කරගන්න බැඳුම් ඒගොල්ලෝ ජීවිතයේදම ඉදිරියට ගෙන යනවා. ප්‍රබල බැඳීම් හැටියට ඉදිරියට ගෙන යනවා. ඒ ප්‍රබලතාව රටේ සංවර්ධනයට වගේම සහජීවනයට ශාල පිටුහලක් වෙන බව මතක් කරන්නට අවශ්‍යයි. දිනේෂ් ගුණවර්ධන හා ඩග්ලස් දේවානන්ද යන මහතුරුන් ඇතුළු මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඩුබායිහි රැඳී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පානදුර සලිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන ඩිලාන් සමීර නොහොත් අබ්බා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ ගැටුමකින් මිය ගොස් තිබෙනවා. ඔහු සමග සිටි තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. සැකකරුවන් අද පසරුවේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළා. මොරටුව මෝදර එගොඩුයන ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එහිදී අබ්බාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී නිවස තුළ රැඳී සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා. විශේෂ කාර්ය බලකායද ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර එහිදී අබ්බා තුවාල ලැබුව අතර ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි
විශේෂ කාර්ය බළකාය සඳහන් කරන්නේ. මෙහිදී අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද විශේෂ කාර්ය බළකාය සමත් වුණා. ජීවිතක්ෂයට පත් වූ තෙල්ගේ ඩිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා ඩුබායිහි ප්‍රධාන මදුද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ප්‍රධාන ගෝලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. ඩුබායිහි සනිදුගේ උපදෙස් පරිදි ගිලන් රථයකට වෙඩි තැබීම, පානදුරු නගරයේ ත්‍රිරෝතු රථයකින් පන්නා ගොස් T56 ගිනියාවයකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, හොරණ ප්‍රදේශයේ කාන්තාවකගේ අත්කැපීම ආදී චෝදනා රැසකට ඩිලාන් සමීර නොහොත් අබ්බා අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙම වැටලීමත් සමග පානදුර සලිදුගේ තවත් අපරාධ රැසක් හෙළිකර ගැනීමට හැකි වී තිබෙනවා. කළුතර දකුණ පොලිසිය උප පොලිස් පරීක්ෂකවරයෙකු සුඛෝපභෝගී රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ සිද්ධියටද සලිදු ඍජුවම සම්බන්ධ වී තිබුණා. එහිදී මත්කුඩු කිලෝ 52කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබුණු අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හික්කඩුව බද්දේකමදී අත්අඩංගුවට පත් වුණා. අද පස්වරුවේ වැටලීම සිදු වූ ස්ථානයේ මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරු ගොඩ ස්ථානීය පරීක්ෂණයට ලක් කළා. ඉදිරි මාස 3 සඳහා විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙන්නයි ඉල්ලමින් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා අද මේ බව සඳහන් කළේ. ඊයේ දිනේදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ ඊළඟ මාස 3 සඳහා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍ය අවසරය ඉල්ලලා තියෙනවා. අවසරය දෙනවද නැද්ද කියන සාකච්ඡා කිරීමට අපි හෙට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකරවරයා සහ උසස් නිලධාරීන් සමග සාකච්ඡා කරනවා කොමිසමේ කොමසාරිස්වරුන්. මම හිතන්නේ මහජන උපයෝගිතා කොමිසම ගිය සුමාන 2-3 මාසය ඇතුළත විශාල පරිශ්‍රමයක් දැළුවා විදුලිය කපන්නේ නැතුව අඛණ්ඩව මහජනතාවට ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගන්න. ඒ தත්ත්වය අපෙන් යන්තරමක් දුරට ගිලිහිලා යන ආකාරයක් තමයි පේන්නේ. ඒකට හේතුව තමයි අපි කොච්චර ඉල්ලීම් කළත් මහජනතාවගෙන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන වලින් අපට අවශ්‍ය සහයෝගය මෙතෙක් දුරට අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට ලැබිලා නැහැ. එළවෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට රජය සූදානම් බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා පත් කළ කමිටුවේ සභාපති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා පත් කළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීමේ කමිටුවේ පළමු රැස්වීම මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ කමිටුවේ සභාපති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්නද එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ගැනුණා. ඇතැම් කූට වෙළඳුන් රජයේ සහන යටතේ ලබා ගන්නා භාණ්ඩ අධික මිලකණන් යටතේ අලෙවි කරන බවයි මෙහිදී අනාවරණ වුණේ. ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබා දීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිද භාවයට පත් කිරීම පිළිබඳවද කමිටුව අවධානය යොමු කළා. කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති වල යම් හිඟයක් පැවතියද සෙසු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණවත්ව පවතින බවයි මෙහිදී සඳහන් කෙරුණේ. ඒකම භාණ්ඩයේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මිලගණන් වල විශාල වෙනස්කම් සහිතව අලෙවි කිරීම පිළිබඳව මෙහිදී රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා මුදල් අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී සඳහන් කළේ මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීමේ අනිවාර්ය නීතිය මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි. මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සම්පූර්ණ මිල දර්ශනයේ භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය මිල ගණන් පමණක් වූ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීර මහතා දේශපාලනයත් මනුෂ්‍යත්වයත් දෙකක් නොව එකක් බව රටට ප්‍රායෝගිකව ඔප්පු කළ කෘතහස්ස දේශපාලඥයෙකු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් අද පැවැත්වුණ ශෝක යෝජනා විවාදයට එක්වෙමින් තවත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. 2005 ජනාධිපතිවරණයේදී මා වෙත විවිධ අභියෝග රැසක් පැමුණා. ඒ අභියෝග හමුවේ මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැපකිරීම මා මේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ਉਹ දේශපාලන ජීවිතයේ පෞද්ගලික ජීවිතයට කවගත්තේ නැහැ. පාර්ලිමේන්තුවේ දරන දේශපාලන මතවාදය නිසා පෞද්ගලික හිතවත්කම් නැති කර ගන්න තරම් පටු මිනිහෙක් උනේත් නැහැ. මංගල දැඩි විවේචකයෙක්. තාම තියුණු විදියට තමන්ගේ ප්‍රතිවාදයට අපහසුතාවයට පත් කරන්න සමත් ප්‍රචාරකයෙක් හැටියට කාතරත් ප්‍රකටයි. දේශපාලනයෙන් සමුගන්නවා කිව්වම
මම කතා කරලා මංගලට ගියා මංගල තවදුරටත් ඔබ දේශපාලනේ ඉන්න ඕන කියලා. ඒකට හේතුව මංගල වගේ ප්‍රතිවාදියෙක් මේ දේශපාලන ලෝකයට අවශ්‍ය කරනවා. ඕක කොයිම වෙලාවකවත් දේශපාලනේ පෞද්ගලික ජීවිතයට ගාවගෙන පලි ගැනීම කරන්න වෛර කරන්න සූදානම් නොවෙච්ච මිනිහෙක්. මංගල සමරවීර දේශපාලන ශේෂ්ත්‍රයේ හිටපු අපූර්වම චරිතයක්. එතුමා ප්‍රතිපත්තිගරුකව කාටවත් දෙවෙනි වන්නේ නැතුව ඒ Taman විශ්වාස කරපු ප්‍රතිපත්තිය අකුරටම පිළිපදින්නට එතුමා කටයුතු කරා. ඔහු ජීවත් වෙලා ඉන්න කාලය තුල අපේ රටේ දේශපාලනයේ හැරුමක් ඇති කිරීම සඳහා ලබා දීපු දායකත්වය මම හිතන්නේ මේ රටේ ජනතාවට කවදාක්වත් අමතක වෙන්නේ නැහැ. ඔහු මේ රට වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් කරන ලද ඒ සේවාව වෙනුවෙන් අපේ ඇගීම සදාතනිකව පවතිනවා. මම දන්න මංගල සමරීර මහතුමා ඇත්ත වශයෙන්ම නිර්භීත පුද්ගලයෙක්. මම නම් එතුමා කියන්නේ ගම් වතුරක් ආවහම ඒකෙන් පාවෙලා යන්න හේදිලා යන්න ඉඩ දුන්නේ නැහැ. කොහොම හරි එතන ඉඳගෙන ආපහු ගම් වතුරෙන් පස්සේ වැඩ කටයුතු පටන් ගන්නයි එතුමා බැලුවේ. අපිත් දන්නවා ගම් වතුරක් එනකොට සමහර ගස් ගලවලා හේදිලා යනවා. අනික් ගස් මෙතන තියෙනවා. අන්න එතුමා එතෙන්ටයි වැටුනේ. ඉතින් එතුමා මේ වයසේදී නැති වෙන එක විශාල පාඩුවක්. ඊටාම චාම් හා නිහතමානී ගුණයන් රාශියක් එතුමා තුළ තිබුණා. ඕනෑම කෙනෙකුට එතුමා සමග කතා කරලා යම් ප්‍රශ්නයක් තෝරා බේරා ගන්නට පුළුවන් ආකාරයට ඊටාම නම්‍යශීලී දේශපාලන චරිතයක් හැටියටයි මම මංගල සමරවීර මැතිතුමාගේ දේශපාලන චරිතය දකින්නේ. බොරු ප්‍රචාර පතුරුවමින් කට මැත දෙඩු විපක්ෂයට ජනතාව රැවටීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අපා බණ්ඩාර මහතා පවසනවා. නෙළුම් මාවත පොදු ජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටියද මෙහිදී අදහස් පළ කළා. අද වෙනකොට සෞඛ්‍ය සම්පන්න භාවය අතින් ශ්‍රී ලංකාව දැඩි විශ්වාසයක් ලෝක ප්‍රජාව වෙත පෙන්눔 කරලා තිබෙනවා. විපක්ෂයේ ගොඩනැගූ තර්කය තමයි ඔබට මේ වසංගතය පාලනය කරන්න හැකියාවක් වන්නේ නැහැ. මේ හෙට අනිද්දා වන විට විශාලාවක් බවට පරිවර්තන වෙනවා. ලෝකේ රටවල් වලින් ශ්‍රී ලංකාව කොන් වෙනවා. මේ ආදි වශයෙන් කටමැද දොබ විපක්ෂයට අද කට උත්තර නැති වෙන්න තත්ත්වයට පරිවර්තන වෙලා තිබෙනවා. මේ විපක්ෂය කියනවා මේ මොනතරම් දුර්දාන්ත තීන්දුවක්ද අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට අත තැබීමෙන් කටයුතු කරන්න කියලා. 2017 අංක 24 දරන පනතෙන් තමයි අර්ථසාධක අරමුදල් පාරිතෝෂික අරමුදල් මෙවැනි ආදායම් බදු යටතට යටත් කළේ ඒ බදු ගණනය කළ හැකි ආදායම් බවට පරිවර්තනය කළා තමයි අද ඔවුන් මේ පිළිබඳව කටමැද දොඩවන්නේ. දැන් විදේශික විශාල ප්‍රමාණයක් අපේ රටට එනවා. මේ ප්‍රමාණය හසුරව ගන්න බැරුව දැන් මත්තල ගුවන්තොටුපළට අපේ ඩයිවර්ට් කරලා තියෙනවා සමහර ගුවන් යාන. දැන් මේක නවත්තන්න විපක්ෂයෙන් කරන චෝදනා කරනවා. එහෙම නැත්නම් ඔවුන් නොයෙකුත් මත ප්‍රචාරය කරනවා. ගමට ගිහිල්ලා කියනවා මේ ඔක්කොම දෙනා ගහගෙන තුනම බූස්ට් එකක් ගහගෙන ඉවරලා ගමට ගිහිල්ලා කියනවා. ඔක ගහන්න එපා. ඔකේ ප්‍රශ්න තියෙනවා. උණ හැදෙනවා. නොයෙකුත් රෙළ හැදෙනවා. නොයෙකුත් බොරු මත ප්‍රචාරය කරනවා. මේ මොකද හේතුව? මේ සංචාරක ව්‍යාපාරය කඩා බිඳ දාන්න. ජනතාව ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක පෙන්වුවා එදා අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ. දේශපාලනය ගණිකා වෘත්තියක් බවට පත් කළ පක්ෂය ජනතා විමුක්තිය පෙරමුණ බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන සංවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. ආණ්ඩුව මේ ඡන්දවලට සූදානම් කොට ඡන්ද කල් දාන්න නැතුව සූදානම් හදාගන්න එපා. හදිස්සිය සූදානමක් හදුනා නෙමෙයි. රටේ ජනතාවට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන් දෙන ඕනෑම අවස්ථාවක අයිතිය පාවිච්චි කිරීම වෙනුවෙන් වෙන මැතිවරණට අපි සූදානම්. දැන් පළාත් සභා කල් ගිහිල්ලා තියෙන්නේ මේ සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් කාරණේ. දැන් තුනෙන් දෙකක් තියෙනවා ආණ්ඩුවට. ඕනනම් මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය කරන සංශෝධන කරන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි එහෙම කරන්නේ නැහැ. දැන් මෙයාලා නිදා ගන්නකොට ජනාධිපතිවලා තමයි නිදාගන්නේ. ඉන්නේ ජනාධිපති හැබැයි එළි වෙනකොට ආපහු 103 ඉන්නේ. ඒක නිසා මැතිවරණ වලට අපි කිසි බයක් නැහැ. අපි ලෑස්ති ඕන මැතිවරණයකට මුහුණ දෙන්න. ජනතාව ලෑස්ති වෙනවා. අද විපක්ෂයක්කෝ අද ඔක්කොම කෑලි වලට කැල්ලානේ. ආණ්ඩු කුමාර එහෙන් ජනාධිපතිවලා එයාගේ සිහින කැබිනට්වත් හදාගෙන යනවා. ඒ අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්තයාත් යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඊට පස්සේ යනවා. චම්පික රණවක ඇමතුමා වෙනම යනවා. එතකොට අපිට තනි පක්ෂයක් විදිහට සුධර්මන් මේ වෙලාවේ මේ රටේ බහුතර බලයක් තියෙන පක්ෂයක් විදිහට අපි මැතිවරණයට බය වෙන්න අවශ්‍ය නැහැ නේ. අපි මැතිවරණයකට යනවා. 60000ක් ටයර් වලට ගියා. හැබැයි නායකයෝ ටික ජනතා විමුක්ති පෙරමුණේ බේරුණානේ. ඊළඟ එකේදී වෙන්නේ
මේ තරුණ තරුණියෝ ටික ඔය වගේම යම් තැනකට අරගෙන එනවා. අලුත් බෝතලයට පරණ අරක්කු දාලා තියෙනවා. පරණ සෙට් එක ඉන්නේ. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ හිටියා 39ක් කොහොම හරි හදාගත්තා. හැබැයි දැන් ඒක 3ට අඩු කරගත්තෙත් මේ අලුත් නායකයෝ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් කතා කරනකොට කටට තුවක්කුව දීලා තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ. ඉතින් බලයක් ලැබුණොත් කොහොමද හැසිරෙයිද? අනුර කුමාර දිසානායක මහත්තයා ගැන කතා කරනවා. තුමන්ලත් ආණ්ඩුවල කැබිනට් ඇමතිවරු වෙලා හිටියා. උන් එක්කයි මුන් එක්කයි දෙගොල්ලොම එක්ක වැඩ කරු පරණම මේ ගණිකා වෘත්තියේ යෙදිච්ච පරණම පක්ෂයක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ. ගණිකා වෘත්තියේ යෙදිලා කියන්නේ චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණිය එක්කත් ඉඳලා ඩිවෝස් වෙලා, මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කත් ඉඳලා ඩිවෝස් වෙලා, සරත් පොන්සේක මහත්තයා එක්කත් ඉඳලා ඩිවෝස් වෙලා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්කත් ඉඳලා ඩිවෝස් වෙලා. එතකොට උන්ට ඕන වෙන විදිහටයි මුන්ට ඕන විදිහටයි ආයේ ගෑණි නරක වෙනකොටයි ඉස්සල්ලා අරක දකින්නකොට ඒක හොඳ වෙන්නයි ආයේ නරක වෙන්නයි අපි එහෙම නෑ. අපි දැන් අපි අද නැට්ට නැතුව මේ ඇවිදින්නේ. බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල බතීගම මැල්පුර ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා. එක් බස් රථයක රියදුරු ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාලකරුවන් අතරින් සිව් දෙනෙකු මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් තිදෙනෙකු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සෙසු තුවාලකරුවන් 3 දෙනා බතිගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන් ස්ටඩි බඩි SD කාඩ්පත් සහ අධ්‍යාපන කටල ලබා දීම අද දිනේත් සිදු කෙරුණා. අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන්ම සැකසූ විෂයන් 9කින් සමන්විත ස්ටඩි බඩි SD කාඩ්පත් සහ අධ්‍යාපන කට්ටල නොමිලේ ලබා දීම වාර්යපොළ අබාස් ශාඛාවේදී සිදු කෙරුණා. නැනපහන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය අබාස් හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ අනුග්‍රහයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. සියලු විෂය නිර්දේශ ආවරණය වන පරිදි සකස් කළ වීඩියෝ පාඩම් 1500කින් මෙම ස්ටඩි බඩි SD කාඩ්පත සමන්විතයි. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට මහත් රුකුලක් වනු ඇති. කොරෝනා වසංගතයත් එක්ක ගොඩක් අපහසුතා ඇති වුණා. ඒකට විසඳුමක් වශයෙන් ස්ටඩි බඩි පැක්යක් අපිට හම්බ වෙනවා. ඒකෙන් අපිට පහුගිය පාඩම් රිවයිස් කරලා බලන්න පුළුවන්. ඩේටා අවශ්‍ය වෙන්නේ නැහැ, සිග්නල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගොඩක් ඉගෙන ගන්න අපහසුකම් තිබ්බා. සිග්නල් ප්‍රශ්නත් ගොඩක් තිබ්බා. ස්ටඩි බඩි උපකරණයෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඒක ලබා දුන්නට අබාන්ස ආයතනයට සහ ස්වාධීන රූපවාහිනියට ගොඩක් ස්තුතියි. අබාන්ස ආයතනයේ ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ උන්නතිය සඳහා මේ කරන සමාජ සත්කාරය අපි ඉතාමත් වගය කරනවා. වසර 40කට පසු ඇමරිකාවේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා. 1982 වසරෙන් පසු භාණ්ඩ මිල ගණන් මේ ආකාරයෙන් ඉහළ අගයකින් වාර්තා වූ අවස්ථාව මෙය බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඇමරිකාවේ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් පසුගිය මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ හේතුවෙන් රට වාර්ෂික උද්දමනය 7.5%ක අගයකින් වාර්තා වුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ගෝලීය ආර්ථිකය මුහුණ පෑ අනපේක්ෂිත ආර්ථික අර්බුද මෙම තත්ත්වයට බලපා තිබෙනවා. ඕස්ට්‍රේලියානු පුරවැසියන් සහ එරට පදිංචිකරුවන් කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණය ලැබුවන් ලෙස සැලකෙනුයේ බූස්ටර් එන්නත් මාත්‍රාවද ලබාගත හොත් පමණක් බව එරට රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොරෝනා වර්ධන එන්නතේ දෙවන එන්නත් මාත්‍රාව ලබා මාස 6ක් ඇතුළත බූස්ටර් එන්නත ලබා නොගත හොත් එවැනි පුද්ගලයෙකු එන්නත්කරණයට ලක් නොවූ අයෙකු ලෙස සැලකෙන බවයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කරන්නේ. යුක්‍රේන දේශ සීමාවේ ලක්ෂයක පමණ හමුදා එක්රැස් කර සිටින රුසියාව මේ වන විට බෙලරුස් රාජ්‍යයේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. තම අනුගාමික පාලනයක් පවතින බෙලරුස්හි මෙම අභ්‍යාසයද යුක්‍රේනයට එල්ල කරන තර්ජනයක් ලෙසයි සැලකෙන්නේ. යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ කළු මුහුදට තම නාවික යාත්‍රා පිවිසීම රුසියාව මුළුමනින්ම අවහිර කර ඇති බවයි. සෞදි අරාබියේ දකුණු දිග යේමන දේශ සීමාවට ආසන්නයේ පිහිටි අබා ගුවන් තොටුපොළ අසලදී හවුති ඩ්‍රෝන ප්‍රහාරයක් වැළැක්වීමට සෞදි ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත් වී තිබෙනවා. විනාශ වූ ඩ්‍රෝන සහ මිසයිල කොටස් කඩාවැටී ඇත්තේ ගුවන් තොටුපොළ ආසන්නයට බවයි පැවසෙන්නේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ සමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 10ට.